හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් රටේ වෙසක් පොයේ දවසේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්නේ අපේ තුන්වෙනි දුරස්ත භාවනා වැඩපිළිවෙල සම්බන්ධයෙන් විවිධ පැති වලින් විවිධ කට්ටිය සම්බන්ධ කරගෙන. ඉතින් මේ ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා ශිළුම දෙනායේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අවිජ්ජායත් වේවංගසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුද්ධಂತಿ සාදු 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 අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සරුවච්චන් වහන්සේ නමකගේ නැත්නම් තථාගතයන් වහන්සේ නමකගේ තියෙන මේ දස බල සුවිශේෂී අන්තනක දකින්න ලැබෙන මේ දස බල සම්බන්ධ කතාවේ ඒ පළවෙනි පරිච්ඡේදයේ අවධාන වගේ තියෙන කොටස තමයි මේ අවිද්‍යාවගේ ශේෂයක් නැතුව නිර්වශේෂ නිරෝධේ සිද්ධ වුණොත් ඒ අනුව සංස්කාර නිරෝධය සංස්කාර ශේෂයක් නැතුව නිරෝධ වුණොත් ඒ අනුව විඥානයාගේ නිරෝධයක් ආදි වශයෙන් අර හට ගැනීමේ වචන පද්ධතියම ආපිට හරවලා නිරෝධයක් පිළිබඳව කතා කරනවා. ඒක අර කලින් අපි දවස් දෙක තුනකට ඉස්සෙල්ලා මතක් කරගත්ත විදිහට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියපු තාලෙටම ඉති රූපස්ස නිරෝධෝ. ඒ වගේම ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය නිරෝධෝ. ඉති මේ විදිහට මේ පටිච්චසමුපාදේ කියන ද්වාදසාකාර අංග 12කින් සමන්වයත් කොටසෙත් ඒ විදිහටම හට ගැනීමක් සහ නිරුද්ධ වීමක් තියෙනවා. ඉතින් ඒ හට ගැනීම සහ නිරුද්ධ වීම මේ ආත්මේ කරන්න බැරි එකක්. එහෙම නැත්නම් භව දෙක තුනක් එකතු වෙලා කරන්න ඕන එකක් කියන වගේ අර්ථ දැක්වීම අපි ගියපාර මතක් කරගත්තා. ඒක සම්ප්‍රදානුකූල පසුබිම නැත්නම් සම්ප්‍රදානුකූල පසුබිම් තිරේ වශයෙන් තියෙද්දී මේ මෑත ඉතිහාසයේ මතුවෙච්ච මේ හට ගැනීම සහ මේ නිරුද්ධ වීම මේ මොහොතේමයි සිද්ධ වෙන්නේ කියන එක මේ මොහොතේටම ආරූඪ කරලා ගන්න එක තමයි නවතාවය. එහෙම නැත්නම් අලුතෙන් එන අර්ථකථනයේ වශයෙන් පේන්නේ. ඒක ඇත්තටම ඉතින් එහෙම අලුත් එකක්ද එහෙම නැත්නම් මේ තිබිච්ච එකක් කාලානුරූපව යට ගිහිල්ලා ආපහු මතුවීමක්ද කියන්නත් බෑ. මොකද ඒකට ඔය දැන් මේ එක චිත්තක්ෂණයක මේක මතුවෙන්නේ කියන එකට අදාළ කාරණා ඔප්පු කිරීම සූත්‍ර පිටකයේ අනිත් තැන් වලින් හොයාගන්න බැරි නෑ. නමුත් මොකද්ද අපි නොදන්න හේතුවක් නිසා ඒක මේ ජීවිතේ කරන්න බෑ. කරනවා නම් මෙන්න මේ විදිය දේවල් තියෙන්න ඕනේ. නැත්නම් ආත්ම තුනක සංකලනයක මේක සිද්ධ වෙන්නේ ආදි වශයෙන් මේක පසු කාලීනව ටිකක් අර පහු වෙනකොට කොහු වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපේ යුගයේදී මේක පිළිබඳව අර්ථ වෙනස් වීම සිද්ධ වුණා. ඒක මං වගේ කෙනෙකුට බොහොම වාසියටයි සිද්ධ වුනේ. ඒක මට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් වෙච්ච දේ ලාභෙට හිටියා. වෙච්ච දේ අතිරේක ලාභයක් වුණා අපිට. ඒ
එක්කෙනෙකුට නෙවෙයි ඒක සාසනික සම්පත්තියක් කියලාත් කියන්න තරම් හිතෙනවා. ඒ නිසා අපි බලමු අපි ඊයේ තේරුම් ගන්න උත්සාහ කරා වගේ යම් කිසි කෙනෙක් තුල මේ අවිද්‍යාවක් මේ කියන්නේ මේකේ පිළිබඳ නොදැනීමක්. ඉතින් මේ අවිද්‍යාව මේ සාස්වත දිට්ඨියට උච්ඡේද දිට්ඨියට කියන මේ දෙකට වැටෙනවා. ඉතින් ඒකෙදී ඒ දෘෂ්ටි දෙකෙන් එකකට නොවැටි කවුරක්වත් නැහැ කියලා කියත හැකියි. ඉතින් ඒ නිසා ඒ අන්ත දෙකේ තමයි ගත කරන්නේ. අන්නේ අන්ත දෙකේ ගත කරන ඇත්තෝ ඒ අන්ත දෙකේ ගත කරලා මේ ලෝක ස්වභාවය එහෙම නැත්නම් මේ සංසිද්ධිය එහෙම නැත්නම් අරමුණ දිහා බලනකොට මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. මේකට මෙහෙම කරන්න ඕන. මේකට මෙහෙම කරන්න ඕන කියලා ඒ ඇත්තන්ට මේ අමතර ජවයක් සහ අමතර උසිගැන්වීමක් මොටිවේෂන් කියලා කියනවා. උසිගැන්වීමක් එන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ උසිගැන්වීමට සංස්කාර කියලා කියනවා. යමක් දැකලා ඇති හැටියට ඒක එහෙම ඉඳ දෙන්න බැරුව ඒ වෙනස් කරන්න සංස්කරණය කරන්න අංග වේශ නිරූපණය කරන්න নানা ආකාර වචන තියෙනවා. අපි ඒවට ඉතින් ආලවට්ටම් කියලා වචනකුත් දාලා තියෙනවා. ඒ විදියට සකස් කිරීම රාශියක් තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒ කෙනෙක් ඒ ආලවට්ටම් සකස් කිරීම අංග සංස්කරණ කරන්න ඒක ලොකු ශිල්ප ලලිත කලාවල් රූප ලාවන්‍ය ගොඩක් ආවට මොකද්දෝ පිටිපස්සෙන් තියෙනවා අධානයක් සහ ආතතියක් පුදුමාකාර තරංගකාරීත්වයක් පුදුමාකාර පන්ති ભેදයක් පුදුමාකාර නිකාය ભેදයක් පුදුමාකාර තරංගයක් ආතතියක් තියෙනවා. ඉතින් මේ විදිහට යම් යම් අවිද්‍යාවල් නිසා එක එකනා තුල එක එක සන්තතිය තුල එක එක సంతාන තුල හට ගන්නා වූ මේ සංස්කාර සමාජයේ මේ ජන විඥානයේ තුලට පැතිරවීමේ පුදුම ආශාවක් තියෙනවා. ඒ අලුත් දෙයක් හොයාගත්ත කෙනෙකුට ඉන්නම බෑ. ඒක අනික් අයට දෙන්න ඕන. ඉතින් ඒ සඳහා අපි ශිෂ්ටාචාර හදාගෙන වචන භාෂාවල් හදාගෙන උගන්වීම් ක්‍රම හදාගෙන සමිති සමාගම් හදාගෙන විශාල වශයෙන් ඒ අවිද්‍යාවක මෙහෙවෙන බව දන්නේ නැතුව පිටිස් කල්පනාකරන වෙනස් කිරීම වලට යන්න පටන් ගත්තා. ඉතින් ඒක ඉතින් සරුවච්චන් වහන්සේ කාලේ වෙනකොටත් ඇති වෙලා තිබුණ එකක් මේ නව තාක්ෂණ විතරක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ සංස්කාරයන්ගේ එක්කෙනෙකුට ඇති වෙන පිස්සුවේ අනික් අයට ගා ගන්න ගතිය දැන් හරිම වැඩි මේ තොරතුරු තාක්ෂණය නිසා. ඒ වගේම තියෙන අනිකුත් තාක්ෂණ නිසා කාට වැරදි සංස්කාරයක් ඇති වුණත් අනිත් ඔක්කොටම ගෙවන්න වෙනවා. එක්කෙනෙකුට පිස්සු ඇරිච්චාම අපි කිව්වොත් පවුලක එක්කෙනෙකුට පිළිකාවක් හැදුනොත් ඔක්කොටම ගෙවන්න වෙනවා. එක් පවුලට කාට හරි පිස්සුවක් හැදුනොත් ඔක්කොටම ගෙවන්න වෙනවා. ඉතින් ඒ தත්ත්වය මොකද අපි මේ සමාජශීලී වීම අත්‍යන්ත අංගයක් කරගෙන තියෙනවා ජීවිතේ. නමුත් අවිද්‍යාව නැති පැත්ත ගත්තොත් ඒ අවිද්‍යාව නිසා මේ කරන සමාජගත වීම සමාජ සංශෝධන පිළිකල්පනා කරන පැත්ත ඔක්කොම පැත්තකට දාලා අරණියගත වෙලා පැවිදිලා ඉන්නවනම් ඔය කියන කවුරු මොන જાති සංස්කරණය කරත් අපිට කීතේ ඔව් ඔහොම තමයි එහෙම තමයි ඔහොම තමයි ඔයගොල්ලෝ කරගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට සමාජයේ පැහැදිලිවම කියනවා මෙයා මේ පසුගාමී කෙනෙක් නැත්නම් මේ සම්ප්‍රදාන කුල කෙනෙක් මෙයා හදන්න බෑ මෙයා සමාජශීලී කරන්න බෑ කියලා ඉන්දොස් කියන ගතියක් එනවා. ඒකේ දත් තිබුණා අදත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව නිසායි මේ කාටත් මේ වලිගේ ගිනි තියාගත්ත හනුම වගේ දඟලන්නේ කියන එක සමාජයට ඒත්තු කළ දෙන්න බෑ. ඒක හදනවා නම් ඒ මිනිස්සයා ඊට වැඩිය හොඳයි තමන්ගේ වලිගේ ගිනි තියාගන්න එක. ඒ තරම්ම මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය පැත්තක දාලා නෑ එව්වා ඉන්නේ කර්මානුරූපව කියලා බලන්න ඉතලා බෑ. අපි මෙහෙම කරන්න ඕනේ කියලා වැඩ. ඒක නිසා ඒ ලෝකයේ ජන විඥානයේ නැත්තම් මහජනයා තුළ මහජනයා තමයි ජහමනයා කියලා කියන්නේ. කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න කට්ටියක් ඉන්නේ ඉතාම සුළු පිරිසයි. අනික කට්ටියට ඒව කියන්න බෑ. ඒගොල්ලෝ කියනවා මට මේවා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කර්මේ කර්මඵලයක් කතාවක් ඕනේ නැහැ. දෙයයන්ාංශේ මෙහෙම කරනවා. එහෙම නැත්නම් මම වෙනස් කරන්න බෑ මේ විදිහට තමයි වෙන්නේ කියලා. ඉතින් කෙසේ නමුත් යම් කිසි කෙනෙක් මේ අවිද්‍යාවයත්වේව අතේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ කියන එක පැත්තට ගිහිල්ලා
අවිද්‍යාව දුරු කරන අදහසින් මේ කාමච්ඡන්ද ආදී කාම ගුණ ආදී දේවල් වලින් වෙන්වීම සඳහා අබිනිෂ්ක්‍මණය කියලා ආරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා කියනකොට ওই පටිච්චසමුපාදයේ පළවෙනි පුරුකට සෑහෙන බලපෑමක් තියෙනවා ඒ යෝගාවචරය ඉන්න තැන. ඒ යෝගාවචරයා මේ ඒ යෝග ජීවිතයේ සඳහා මේ ජන විඥාණයෙන් බැහැරවීම ඒකට පටිසල්ලාණී කියලා කියන හුද්ධිකලාව කියලා කියනවා තමන් ඇතුළත පිරිච්ච ගතිය කියලා කියනවා විස්්‍රාම වෙනවයි කියලා කියනවා ඉතින් ওই විස්්‍රාම වීම දැන් කොවිඩ් එක නිසා ඇවිල්ලා දැන් කැමති නම් විස්්‍රාම වෙන්න නැත්නම් විස්්‍රාම වෙනවා විස්්‍රාම කට්ටියත් විස්්‍රාම නැති කට්ටියත් විස්්‍රාම වෙනවා මේ ඉස්සලා කියන මේ අවිද්‍යාව දුරුවන් වීමෙන් ඇති වෙන සංස්කාර නැති කිරීමේ අදහසින් ඇති වෙන ඒ අබිනිෂ්ක්‍මණය කියන එක සරුවච්චන්හන්සේට කලිමුත් තිබුණා සිද්ධාර්ථ තාපසතුමා පැවිද්දෙක් දකින්නකොටම දැනගත්තා මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන මේ බේරන්න බැරි ප්‍රශ්න තුනට උත්තරේ පැවිද්දේ තමයි තියෙන්නේ කියලා. ඒ පැවිද්ද කියන්නේ බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි. ගිහිගේ අතර. ඉතින් ඒක නිසා අන්නේ ඒක හරි වැදගත් වෙනවා. මේ අවිජ්ජායත්තේ අතීත විරාග නිරෝධා කියනකොට හැබැයි මේ ගිහිගේ අතහැරියයි කියලා තනි උණයි කියලා මේ අවිද්‍යාව ඔක්කොම අයින් වෙන්නෙත් නැහැ. සංස්කාර අයින් වෙන්නෙත් නැහැ. අපි මේ ජීවිත පැවැත්ම සඳහා නොකරම බැරි වෙන සංස්කාර ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවනම් අපිට මේ ගායක් ඇවිල්ලා තියෙන මේ උණක් ඇවිල්ලා තියෙන එක තැනක ඉන්න බැරි කඩිගාය ඇවිල්ලා තියෙන්නේ මේ මගේම ගතියක් නිසා නෙවෙයි මුළු මානවයාගේම පරිණාමය ඇති වෙච්ච දෙයක් මටත් දැන් ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් ඕකට දොස් කියලා කාටවත් කියලා ඇති වැඩක් නැහැ කියලා. ඒ අවිද්‍යාව නිසා ඇති වෙන මේ සංස්කාර දැක ගන්නාසුලුව සංස්කාර අවබෝධ කර ගන්නාසුලුව කරන දේ තමයි ඔය ශික්ෂා තුනක් දක්වලා තියෙන්නේ. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඉතින් සීල ශික්ෂාවට එනකොටම නැත්නම් සීල ශික්ෂාවේ අධි ශික්ෂා වලට එනකොටම ගිහි ගැතහැරීම සඳහන් වෙනවා. ඊට පස්සේ වචී සංඛාර පිළිබඳව සංස්කාර වල වචී සංඛාර පිළිබඳ ලොකු පාඩමක් තියෙනවා සමත භාවනාවේදී. ඒක පළවෙනි ධ්‍යානයට යනකොටමත් වචී සංඛාර සම්බන්ධ විතක්ක ਵਿਚාර දෙකක් අපි කතා කරනවා. මේ සමතෙන් අපි ණයට ගත්තොත් ඊට පස්සේ ඒක නැති කරලා විතක්ක ਵਿਚාර දෙකම නැති වූ දෙවෙනි ධ්‍යානය ගැන කතා කරනවා. ආනේ එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ සංස්කාර වලට පහර දීමේ ලොකු ඉදිරි ගමනක් තමයි සීලයක පිළිහිටපු කෙනා එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණයක් කරලා පැත්තකට වෙලා සීලයක පිළිහිටලා ඊගාවට මේ කතා නොකර ඉන්න එක. එහෙම නැත්නම් මේ ඇතුළත කතාව නතර කරන්න හදන එක. ඉතින් ඇතුළත කතාව නතර කරන්න ඇතුළත කතාවෙම කරන ක්‍රමයක් තමයි මහසි ක්‍රමය කියන්නේ. ඇතුළත කතාව නතර කරන්න මෙනෙහි කිරීම කරන්න කියනවා. මෙනෙහි කිරීම කියන්නේ විතක්කේ තමයි. ඒ නිසා ඇතුළත කතාව නතර කරන්න බැරි කවුරු හරි ඉන්නවනම් එයාට කියනවා මොකක් හරි අරමුණක් ගන්න ඒකම මෙනෙහි කර කර ඉන්න කියලා. ඒ විතක්කය මේ ඒ අරමුණටම යන්න මේ අභ්‍යාසය නිසා මේ සමත අනුගහිත නිසා හරි ගියොත් එයාට පුළුවන් අර අනිකුත් වල්පල් හිතවිලි නන්නත්තර හිතවිලි නන්නත්තර විතක්ක මේ Taman දෙන ඒ මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීමේ මානසිකාරය මගින් විතර නතර කරනවා. ඒක නිකන් මේ යකඩ කෑල්ලක් හොඳට කාන්දම් වෙච්ච කාන්දමක් කරන ලස්සනට එක විදිහකට අත ගාගෙන යනකොට යකඩ කෑල්ල කාන්දම්. ඒකේ මැජික් එකක් නැහැ. ඉස්සර නම් ඒවා මැජික් වගේ තමයි කිව්වේ. දැනුත් අපි මැජික් නෑ වගේ කතා කරාට මැජික් එකක් තියෙනවද දන්නෙත් නැහැ. කෙසේ නමුත් යකඩයක් කාන්දමක් කරගන්න පුළුවන්. ඒක දිශාගත කරන්න පුළුවන්. එතකොට අපි කියනවා අනාකූල ප්‍රවාහයක් හැදෙනවා කියලා. ඉතින් මේ සමතේ කරගෙන ඉන්නකොටත් අපි කරන මේ සංස්කාර වලින් යම් ප්‍රමාණයක් කීකරු කරලා අඩු කරන්න හදන්නේ. මොකද ඒ විතක්ක නැති කිරීම සඳහා විතක්කේම පාවිච්චි කරලා ඒ විතක්කයෙන් පෙරමුණ ගත්තා වූ විතක්කේ පෙරමුණ ගත්තා වූ පළවෙනි ධ්‍යානෙට ගිය කෙනා ටික වෙලාවකින් තේරුම් අර ගන්නවා ওই විතක්කයේම හිතුවක්කාර වෙලා ආයශරයක් කාම විතක්ක කොට ඇදලා දානවා. ඉතින් ඒ පාඩම උගන්වුවාට පස්සේ ඒක අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං කියන විතක්ක ਵਿਚාර නැති එකට යනවා. ඉතින් ඔය පාඩම මේ විතක්ක හරහාම විතක්ක නැති කරලා ඊට පස්සේ විතක්ක වල එලවලා දානවා කියන එක තමයි විජේ රජුරෝ ලංකාවට ඇවිල්ලා කුවේණිව අල්ලගෙන කුවේණිය හරහාම වැද්දෝ නැති කරලා ඒ પરම්පරාව නැති කරලා පස්සේ කුවේණිත් එලවලා දානවා. හරි නෑ කැතයි වැඩේ.
ඒක නිකන් මජාඩ වැඩක්. ඉතින් අපේ પરම්පරාව එහෙම තමයි. අපි ඇවිල්ලා ඒව පොරවල්. කුවෙණි අල්ලගත්තා කුවෙණි ලව වැඩේ ගත්තා. තෝපල යන්න කිව්වා. ඉතින් ඒ වගේ වැඩක් තමයි ඔය විතක්ක ਵਿਚාර දෙක සම්බන්ධ නැත්නම් වචී සංකාර සම්බන්ධව තියෙන්නේ. ඉතින් ඒ ආනාපාන සති සූත්‍රයට අටුවා සපේන බුද්ධඝෝසාචාර්ය වහන්සේ විශේෂයෙන්ම තුන්වෙනි පාරජික පාළියේ සඳහන් වෙනවා. ඒ විතක්ක ਵਿਚාර නැති කිරීමේ කතාව ආනාපාන සති සූත්‍රේ නෑ. ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ කාය සංඛාර, චිත්ත සංඛාර විතරයි. ඉතින් ඒකේ අපි හැබුණා නම් අපිට ඔක අහුවෙන්නේ නැහැ. අටුවාචාන් වහන්සේට අහුවෙලා යහනවා. අටුවාචාන් වහන්සේ අහනවා ඇයි මේ ආනාපාන සති සූත්‍රයේ පස්සම්බයං වචී සංඛාරම් නැත්තේ? පස්සම්බයං කාය සංඛාරම් තියෙනවා, පස්සම්බයං චිත්ත සංඛාරම් තියෙනවා. ඒකට කියනවා වචී සංඛාරවත්. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ වත් සංසිඳෙන්නේ ඇතුළත කච කචේ තියෙනවා. වචී සංඛාර නතර වුණාට පස්සේ තමයි කාය සංස්කාර නතර වෙන්නේ. ඒ නිසා කාගේ හැටි කාය සංස්කාර සම්මතයක් නැත්නම් පස්සම්බයං කාය සංඛාරම් කියලා ආනාපාන සතිපට්ඨාන සූත්‍රයේ නැත්නම් ආනාපාන සති සූත්‍රයේ තුන්වෙනියට පළවෙනිම චතුක්කේ තියෙන තුන්වෙනි කාරණාට අනුට හිතා ගන්න පුළුවන් මේ විදිහට යම් කිසි කෙනෙකුට ආනාපානෙම දැකලා ආනාපානෙම සියුම් වීමක් දැකගෙන යන්න පුළුවන් නම් වෙනසක් දැකගෙන යන්න පුළුවන් නම් ආස්වාසෙම ආස්වාදයක් වුණා නම් ඒ කියන්නේ යාගේ පැහැදිලිවම මේ කාය සංස්කාර සංසිඳීමකට තමයි මේ යන්නේ පස්සම්බණයකට. ඒ වෙනකොට යාගේ චිත්ත වචී සංකාර කීකරු වෙලා. ඉතින් ඒක දී ඇති කාරණාවක් විදිහට. දැන් එතකොට මේ සංස්කාරයන්ගේ සංසිඳ වීම සඳහා මෙතෙක් කියලා අවිද්‍යාවෙන් හිටපු එකන දැන් විද්‍යාවක් පාවිච්චි කරනවා. අපි කියනවා සීල ශික්ෂා, ගර් සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවත් පාවිච්චි කරලා ඒක ගියාට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී අසසිසාමිති සික්කති, චිත්ත සංඛාර පරිසංවේදී පසසිසාමිති සික්කති. ඔය කාය සංඛාර වචී සංඛාර නැත්නම් වචී සංඛාර කාය සංඛාර ක්‍රමයට ඉස්සල වෙන්නේ වචී සංඛාර නතර කරාට පස්සේ මෙයාගේ හිත ඇතුලේ මොකද්ද පුදුමාකාර ওই තියෙන ජවවේගයේ තේරෙන පටන් ගන්නවා. ඒක තේරෙනවා චිත්ත සංඛාර තේරෙන පටන් ගන්නවා. පටිසංවේදී මේක ඇතුලේ වේදනා සංඥා කියලා දෙන්නෙක් වැඩ කරනවා. ඒක හරියට නිකන් අර රෙදි වියන මැෂින් එක මේ බොබින් එකේ හැටමෙට යනවා. පට ගාලේ එහාට ගහනවා මෙහාට ගහනවා එහාට ගහනවා මෙහාට ගහනවා. ඒක රෙද්දක් වෙනවා. ඉතින් ඒක මේ තමයි ඉතින් බලවේගය අන්තරාගාර වල තියෙන්නේ. නමුත් මේ අත්‍යන්තර වල පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වාගේ මේ ඇතුලේ වැඩ කරන මේ වේදනා සංඥා දෙකටම චිත්ත සංකාර කියනවා. ඒක දකින්නකොට බය හිතෙනවා. මේක සමනය කිරිල්ලක් තියා දකින්නකොටම පිස්සු හැදෙන කට්ටියක් කියනවා. දකින්නකොටම භාවනා තැරලා යන කට්ටියක් කියනවා. බුදු අම්මේ මේකත් ලෝකයක් දහරමානිස් කියන කට්ටියකුත් තියෙනවා. නමුත් මේක දැක්කට පස්සේ මේ සරුවච්චන් ආංශිකේ සුවිශේෂ සොයා ගැනීම දැකීම නිසා මේක සංසිඳෙනවා. ඒක නිසා ඒක සඳහන් කළ දෙනවා චිත්ත සංකාර පරිසංවේදී අසතිසාමිති සික්කති, චිත්ත සංකාර පරිසංවේදී පසතිසාමිති සික්කති. මේක මේ උඹට කරන්න දෙයක් ඇති දෙයක් නෙමෙයි. මේකේ තමයි ඔච්චර කල් ධානය හිටියේ. ඔය කාපට් එකේ යට තිබුණ කුණු ටික ඔන්න පේනවා. දැන් ඕක දකපු පමණින්ම පස්සම්බයං චිත්ත සංකාරං. මේක පස්සම්බණයක් වෙනවා. සංහිඳීමක් වෙනවා. එහෙම නැත්නම් මණ්ඩි මිදීමක් වෙනවා. ඒකට ආයි විශේෂ කල යුතු දෙයක් නෑ. අපි ඒකට මයින් ජායක ගිහිල්ලා පෙන්නනවා පොඩි උන්ට. මේ ග්ලිටර් ටිකක් දාලා වතුරට පාට ටිකක් දාලා ඉතින් ඒක ටිකක් පොඩි උන්ට අර ආලවට්ටම් කරන්න ඕන නිසා ගම් චුට්ටකුත් දාන්න. සබම් පොඩකුත් දාන්න. දාලා ඕක හොල්ලලා පොඩි එක අතර දීලා කියනවා මේ බලන්න මේකේ දිගට හොල්ලලා හිටියොත් ඒ ග්ලිටර් එක පා වෙනවා. කාබන් අතේ තියාන හිටියොත් තැම්පත් වෙනවා. ඒ නිසා යයින් ඇව්වොත් එහෙම මම තමයිලාට සම්බන්ධ වෙච්ච වෙලාවල අහනවා දැන් මේක ඇවිසිච්ච ග්ලිටර් එක ඇවිසිච්ච මේ අපි කියමු බොර වතුරක් කියලා මේ බොරේ තැම්පත් වෙනවා එහෙම අතේ තියාගෙන ඉන්නකොට දැන් මේ තැම්පත් වෙනවා මොකද්ද කරේ කියලා ඉතින් මම ඒක දිහා නිස්සද්දව බලන් හිටියා
හිත සමාධි කරන බලා හිටියා. ඉතින් මහාන නිස්සද්ද නැතුව සද්ද කරන බලා හිටියත් ඒක තැම්පත් වෙන්නේ නැද්ද කියලා. සමාධියක් නැතුව නිකන් අවිසිච්ච මනසකින් බලන්නේ තැම්පත් වෙන්නේ නැද්ද කියලා. නෑ තැම්පත් වෙනවා. ඒතර මොකද්ද කෙරුවේ? ඔක තැම්පත් වෙන්නේ. අත හොල්ලන්න නැතුව හිටියා. හරි අතේ තියන්නේ කබඩයක් උඩ තියන්න බෑනේ. දැන් තැම්පත් වෙට ඔයා මොකද්ද කරන්නේ? කල්පනා කරලා කියනවා නිකන් ඉන්න එක තමයි කරන්නේ. ඒක තමයි ඉතින් ඒ අවිද්‍යාව නැති කරගෙන සංස්කාරවල මේ කියන කාය සංකාර වචී සංකාර ඒ පිළිවෙලට එහෙම කිව්වට නැති වෙන්නේ වචී සංකාර කාය සංකාර වලට මේ චිත්ත සංකාර වලට යනකොට ඒක දිහා බලාන හිටියොත් ඒ තැම්පත් වෙනවා. එතන මේ කලේතු දේවල් නැහැ කියලාම කියන්න හදනව නෙවෙයි. මෙතන තියෙන මැජික් එක මම මේ පෙන්වන්නේ අවිද්‍යාව කියන එක හරියට දන්න කෙනෙක් නම් මේ සංස්කාර නැති කිරීමට තැම්පත් කිරීමට උත්සාහ කරන්න. ඒ තැම්පත් වෙන ස්වභාවය අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන එකට අපිට තටමන්න දෙයක් නේ. ඒක පටිච්ච සම්පදායේ හැටි. අපි හිතනවා මේ අපි අදිෂ්ඨාන කළා තටමලා මේ සංස්කාර මේ සංසිද්ධ වීමක් වෙනවයි කිය. නෑ ඒ විද්‍යාව මෙන්න මෙහෙමයි මේ කොරෝනා වැඩේ කියලා දැනගෙන ඒකට එහෙම දිහා බලාිනකොට තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව අපේ තියෙන අවිද්‍යාව කොච්චරද කියනවනම් අර කැරකිච්ච දෙයට ඇඹරිච්ච දෙයට ආකූල වෙච්ච දෙයට උහි ආකූල කර කර ඉන්න එක තමයි කරන්නේ. ඒක තමයි පෘථජ්ජනයේ වැඩි. මොද්දක් හැදි ගන්නවා වගේ ඔය හැදි ගගා ඉන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කාය සංකාර වලවත් හැඳි ගෑවීමක් යනවා. වචී සංකාර වලත් හැඳි ගෑවිල්ලක් යනවා. චිත්ත සංකාර වලත් හැඳි ගෑවෙන තිති හැඳි ගෑවිලාම යනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් වලිගෙ තිබි හනුම වගේ දහසකුත් එකක් වැඩ. මොනව කරනවද කාටද කරන්නේ? කොරෝනාද නොකොරෝනාද කියලා හොයාගන්න බැරි වෙනවා. නමුත් අර කාය සංකාර වචී සංකාර නතර කරපේකනට තේරෙනවා මේ යට තියෙන වචී සංකාර පවා ආත්ම තුනක් බලනින්න ඕනේ ඒක කරන්න පුළුවන්. ආන්න මේක දැක්කනම් යාට තේරෙනවා ඒ වචී සංකාර නතර වෙනකොට විඥානේ මොන තරම් කලබල වෙනවද කියලා. මොන තරම් බය වෙනවද? මොන තරම් නිදිමත වෙනවද? මොන තරම් අසරණ වෙනවද කියලා. මොන තරම් සැලසුම් හදනවද කියලා. මොන තරම් කුමන්ත්‍රණ කරනවද කියලා. ඉතින් ඒක දිහා බලනින්න ගුරුවරයෙක් ඕනෙමද? එනත ඒ තමන්ටම මේ කාය චිත්ත සංකාර වචී සංකාර කාය සංකාර නතර කරලා චිත්ත සංකාර පැත්තට අත තිබ්බ ගමන් ගෝරි ගොඩයි. අන්නේ ගෝරි ගොඩ දියුණුවක් කියලා. නැත්නම් මේ වැඩේට අත තිබ්බ බව නිසා මේක උනේ කියලා දැනගන්න පුළුවන් උනේ සිද්ධාර්ථ තාපසතුමාගේ මොලේට විතරයි. අනික කිසි කෙනෙකුට බෑ. ඒගොල්ලෝ දුවනවා ඉසගිනි ගත්තා වගේ පේන බලන අහන්න යනවා මේ පඳුරු ගැට ගහනවා අපනූල් දානවා පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් අහනවා ගිහිල්ලා ගුරුවරුන්ගෙන් මේ මොකද මේ භාවනා කරලා අපේ පුතාට පිස්සු වැදිලා තියෙනවා. අල්ලපු දෙකකට පිස්සු වැදිලා තියෙනවා. මොකද ඒක? ඒ නිසා මම භාවනා කරන්නේ නැහැ. ඉතින් කියනවා හොඳයි ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ පිස්සු ඇවිස්සලා තියෙන බව නෑ හැබෑව. ඉතින් පිස්සෙක් භාවනා කරාද නැත්නම් භාවනා කරලා පිස්සු වැදුනද කියන ප්‍රශ්නේ බටහිර මානසික විද්‍යාවට ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ලංකාවේ පිස්සන්කොටුවේ ඒ ලොකු දොස්තර පහත් වෙලාට ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ පිස්සන්කොටුවේ වැඩි හරියක් භාවනා කරපුවා ඉන්නේ? නැති අයට වැඩි භාවනා කරපුවා ඉන්නේ. ඉතින් මං කිව්වා ඒ ලොකු මහත්තයා ඒ දවස් ඉරිපෙක්කන මං ටිකක් අඳුරණයාගේ පුතු දෙන්නම අර මෙල්බන් හිටපු නිසා මං කො පොඩ්ඩක් භාවනා කරලා බලන්නකෝ මහත්තයා කියලා. ඉතින් බයයිනේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ අන්තලා මෙච්චර මේ භාවනා කරලා සීලයක් තියන්නේ පිස්සු වැදෙනවා නම් මේ අපි නිකන් ඔය ඉඳගෙන ඉන්නකොට භාවනා කරලා පිස්සු වැදෙගෙන මං කො භාවනා නොකර ඉන්නත් බෑ. ඒ නිසා පොඩ්ඩක් කරලා බලන්න. එතකොට තියෙන පිස්සුව තේරෙනවා. මේ අවිද්‍යාව නිසා අපි එක එක දේවල් සකස් කරන හැටිත් මේ සකස් කිරීම නතර වෙන්න යනකොට නතර කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් කරනකොට ඇතුලෙන් එන ප්‍රතික්‍රියාව. ඒකේ ආය ඥාන පරිමකමක්වත් බෞද්ධකමක්වත් මොකක්වත් නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ භාවනා කරනකොට මේ ඇතුලෙන් එන ඒ தত্ত্বය තමන්ම පාලනය කරගන්න ඕනේ කරගන්න පුළුවන්. මොකද මේක බුද්ධ ශාසනයක් තියෙන කාලයක් බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙනවා උපකරණ ටික කරන්න පුළුවන් කියලා තාම ගෝලයට තේරෙලා නැත්තම් ගෝලයා ඉන්නේ තාමත් මේ මේකදෝ කලකොල නම් ඒ තන්නේ කර ගුරුවරයාගේ වැරද්ද කියලා කියපු එකම ගුරුනාන් තමයි පණ්ඩිත ස්වාමීන් වහන්සේ.
මේක ගෝලයාගේ වැරද්ද නෙමෙයි මේක ගුරුනාංශික වැරද්ද. මෙතෙන්ද සුතමේ කියලා දෙන්න ඕනේ. සුතමේ වාසියට පස්සේ චින්තාමේ වශයෙන් යාතර කඩුව දෙන්න ඕනේ. ඔබ කැමති නම් කපා ගනි. උද දැලිපියක් අතර දීලා කියනවා ඔය වැඩේ පුතෝ වචී සංකාර චිත්ත සංකාර නෙවෙයි. ඒ වයිදිත් ඔව එනවා ටිකක්. මේක ඇවිල්ලි වෙලා මේ වචී සංකාර මේ කාය සංකාර නෙවෙයි චිත්ත සංකාර. මේ දැන් අඩියටම අත තියලා තියෙන්නේ. කැමති නම් දැන් යකා ඇවිල්ලා ඉන්නේ මතුරුලක් තියෙන්නේ පූජා වට්ටියක් හදලා තියෙන්නේ මේ පුලුටු වට්ටියක් හදලා තියෙන්නේ බිල්ලක් හදලා තියෙන්නේ සව් බිල්ලක් හදලා තියෙන්නේ ගමු අවුසලා ගමු කිය. ඉතින් හුඟ දෙනෙක් තොවිලේ නතර කරන කියලා කියන්නේ තරම්ම මේ தත්ත්වේ පාලනේ ගිලිනවා වගේ. මම දන්නවා 3-9ක් මට හුඟක් උදව් කරපු 3-9 සිවුරු ඇරියා. මෙව්ව සාකච්ඡා කරන්න ගිහිල්ලා. මොකද එන ප්‍රශ්නේ හරි බරපතලයි. මේක ලීගල් පැත්තටත් යනවා. සීදීන සගන පැත්තටත් යනවා. ඒ වගේම සෙල්ලමක් විහිළුවක් පැත්තටත් යනවා. ඉතින් ඒක නිසා මේ විඥාණය මේ ඒ වෙලාවේදී ගොඩ දාපු මාළුවෙක් වගේ දෙකට කපපු පණුවෙක් වගේ පුදුමාකාර සෙල්ලම් ටිකක් දානවා. ඒකේ ෂට ගති මායාවී ගති ඉතින් ඒ පුද්ගලයාට දොස් කියලා වැඩකුත් නැහැ. ගුරුවරයාට දොස් කියලා වැඩකුත් නැහැ. මේ සංසාරේ එක සැරයක් කරන්න හදන වැඩක් තියෙන්නේ. ඉතින් අන්නේ විඥාණය ඒ වෙලාවට කරන ඒ කටයුතු ටික උපක්ලේශ වශයෙන් ගත්තොත් විදර්ශනා උපක්ලේශ වශයෙන් ගත්තොත් ඒක ඔක්කොම ලියවිලා ඔක්කොම සඳහන් වෙලා තියෙනවා අපේ තේරවාද ක්‍රමේ. ඒක පාවිච්චි කරන්න තික වෙනම කතාවක්. ඒ තියෙද්දී මෙව වැඩියට තේරුම් අරගෙන වැඩ කරන පිරිස් වෛද්‍ය සාත්‍රයටම දොස් කියන්න බෑ. මේ අපේ සම්ප්‍රදාන කුල තේරවාදයේ තුලක් තියෙනවා. ඉතින් ඒකට දොස් කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි මේක තුලින් ගැලවුම් මාර්ගයක් තියනවාද කියලා බැලුවොත් අපි ඊයේ කරපු විදිහට මේ සක්මන් කර කර ඉන්නකොට මේ හිත කලකොල වෙන හැටි එකම අරමුණේ ටික වෙලාවක් ඉන්නකොට යාට එකේ ඉන්න බැරුව පණින හැටි. ආන්න මේ කටයුත්තයි මෙතෙන්දී ඕන කරන්නේ ඒකටයි සත්‍ය අවශ්‍ය කරලා තියෙන්නේ ඒකටයි මේ මානසික විද්‍යාව හෝ දැනගන්න ඕනලා තියෙන්නේ ඒකටයි අපි මෙතෙක් කල මේ භාවනා කරන ආවේ කියලා ඒ සූදානම් ශරීරේ තමයි අප්‍රමාදී කියන්නේ ලොකු ශාන්ති කියන්නේ එච්චරයි. මෙතෙන්ට එනකොට යකා පරල මේ කපුව පරල වෙනවා යකත් එනවා සව් බිල්ලත් ඉල්ලනවා අන්නේ වෙලාවේදී ලෑස්තිලා ඵලයක්. බය නම් සෝහන කිවල් හදන්න එපා. ඉතින් මේක හරි පාරේ ගියොත් ඒ කියන්නේ මේ සංකර පාර නැතුව හරි පාර කියන එක මම මෙන්න මේ විදිහට මේක වර්ණන නිවනම නම් බලාපොරොත්තු වෙන්නේ යන්නේ ඔක් කරතයි. නමුත් මේ භාවනා කරන්නේ මේ নানা ආකාර දේවල් ඔළුවේ තියාගන්න. ඉතින් ඒ කෙනා මෙතන පටලවා ගන්නවා කියන එකට මම ළඟ එච්චර උත්තරයක් නැහැ. පැහැදිලිවම අහන්න ඕනේ මේ තමයි මේ භාවනා කරන්නේ මේ අනුන්ට කියා පාණ්ඩ ඉර්ධි ප්‍රාතිහාර්ය පාණ්ඩ අනම්මනන්ද එහෙම නැත්නම් මේ අවිජ්ජායත්වේව අතීත විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා කියන විදිහට මේ නිරුද්ධ වීම බලන්නකට නම් බය වෙනවා තමයි නිවනමද ප්‍රාර්ථනා කරන්න කියලා බැලුවොත් මම හිතනවා හුඟ දෙනෙක් ඒක නෙවෙයි කරන්නේ මේ භාවනා කියන එක රැල්ලට කරනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් වුණා අපට සතිපාසල මේ ප්‍රතිපත්තිය එළියට දක්වනකොට මේ සතිය උගන්වන්නේ ඔක්කොටම නිවන් දක්වන්නද? ඒ වුණොත් එහෙම අපි බරපතල වැරද්දක් කරනවා. මොකද ලංකාවේ උපන්න ධාතිකේ විදියට නිවන් දකින්න කැමති 70%යි ළමයි ඉන්නේ. 30%ක්ම ළමයි නෑ නේ ඒගොල්ලන්ට වෙන වෙන ආගම් තියෙනවා. ඉතින් එතකොට එවැනි කෙනෙකුට මේ සතිය වගේ දෙයක් හඳුන්වා දීමෙන් ඒගොල්ලන්ගේ මේ විඥාන නිරෝධයට අපි යොමු කරනවාද කියන්නේ. එහෙම නැත්නම් අපි ඒකට අවස්ථාව සලසලා දෙනවා කැමති නම් කරන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් කියන මේ කාරණාව ඒ සතිපාසලේ ළමයි පැත්තකට දාන්නකො අඩු ගානේ මේ අපේ අනුග්‍රහකව තේරුම් ගන්න තියනවාද කියලා. එහෙම නැත්නම් සතිපාසලේ ප්‍රධාන වැඩ කරන අය තේරුම් ගන්න තියනවාද කියලා වුණත් මට එච්චරම විශ්වාසයක් නැහැ. ඒ මොකද අපි මේ මාතෘකා හැම එළියට අරන සාකච්ඡා කරලා නැහැ. ඒත්තු කරලා දෙන්න බැරි කමකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ සංස්කාරයන්ගේ සංසිද්ධියක් ඇතිව ඉදිරියට යනකොට ඒ විඥානයාගේ අඩුවීම දැකම නැති කෙනෙක් මම දැකලා නැහැ.
ආන්නේකට යනකොට මේ කරප්පන් වෙන හැටි, වක්කාර වෙන හැටි, බය වෙන හැටි, සහලවන හැටි, නිදිමත වැටෙන හැටි, ඔළුව වනවන හැටි ගොඩාක් වැඩ තියෙනවා. ඔක්කොම සුබ ලකුණු. ඒ ඔක්කොම වැඩේ වෙන බවට ලකුණු. ඉතින් ඒ දේ පුංචි කරලා ඒ දේ අල්ල ගන්න පුළුවන් තැන තමයි සක්මන් කර කර ඉන්නකොට හොඳට බලාපොරොත්තු වෙන්න යන්න මේ හිත පිටපණින හැටි. පරියන්කේ ඉන්නකොට බලන ඉඳ ඒ හිත පිටපයින් හැටි. ආන්නේ පනිනවා කියලා කියන්නේ ට්‍රක් එක මාරු වෙනවා. ට්‍රක් එක මාරු වෙනවා කියලා කියන්නේ අපි කෝච්චියේ යනකොට පොල් ගහවෙලදී අපිට දාන්න ඕනේ ෂන්ටින් එක මේ ට්‍රින්කෝ ලයින් එකටද මේ එහෙම නැත්නම් අනුරාධපුරේ ලයින් එකටද කියලා. ඉතින් ඒක කල්ැතුව දාලා තියෙන්නේ. එන්ජින් ඩ්‍රයිව් කරන දෙයක් නෑනේ ඔතන. ලයින්මන් නේ දාන්නේ. ලයින්මන්ට එන්නේ දිග ඕඩර් එකක්. ඉතින් මේක අනිත් පැත්ත දාලා තිබුණා. එන්ජින් ඩ්‍රයිවර් යයි. අල්ලන්න බෑ. ඒ වගේ ඉතින් ඒක මේ බරපතල වැඩක්. ඉතින් කොහොමද මේ අරමුණෙන් අරමුණට හිත පයින් දේ සිද්ධ වෙන්නේ? ඉතින් ලක්ෂ කෝටි වාරයක් අපිට සිද්ධ වෙනවා ඒක. ආන්න මේකට ලැහැත් වෙලා ගියොත් එයාට තේරෙන පටන් අර ගන්නවා. මේ එකම අරමුණේ වැඩි වේලාවක් ඉන්නකොට ඔය වචී සංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාර කියන තුනේම ක්‍රමානුකූල අඩුවීමක් සිදු වෙනවා. වෙනකොට විඥානයේ පුදුමාකාර උපක්‍රම රාශියක් දානවා. අර තමන්ගේ ඒ අයිතිවාසිකම් රැක ගන්න. ඉතින් යෝගාවචරය හිතුණා තදේ විතං විඥානං සංසරති සන්දහවති අනඤ්ඤං කියලා මේ අර විඥාණයමයි මේ තියෙන්නේ. අනේ ඒකම නම් එහෙම යන්නේ යා නැති කරන එක හොඳ නෑනේ. මේ විඥානය මෙච්චර කල් අපිත් එක්ක ගමනේ ගිය පාර්ශවකාරයා. ඉතින් ඒක තමයි සාති භික්ෂුව ගත්ත පදනම. එකම විඥානේ තියෙන්නේ අනේ මං විතරයි ඌට ඉන්නේ. ඌ විතරයි මට ඉන්නේ. ඉතින් ඒකේ විඥානේ නැති වෙන්න ගියොත් එහෙම ඌට ඔක්සිජන් ටිකක් දෙන්න ඕනේ, ග්ලූකෝස් ටිකක් දෙන්න ඕනේ, කෘත්‍රිම ශෝෂණය දෙන්න ඕනේ. ඉතින් ඕක තමයි ආගම කියන්නේ. ආගමෙන් කරන්නේ මේ වෙලාවට අවශ්‍ය කරන මේ ග්ලූකෝස් දෙන්නම් අපි කිය මේ එනේන හැමදේම ඒ විඥානේ නැවත පෝෂණය ලබන එකයි. ඉතින් ඒ වෙනුවට මේ විඥානේ මේ අසරණ වෙන හැටි, අපපතිත වෙන හැටි, අනිදස්සන වෙන හැටි නැත්තම් සුගුණ තත්ත්වයේ ඉඳලා පේන්නේ නැති තත්ත්වයටපත් වෙන හැටි දැක ගන්නවා කියන නම් කලින් නිවන් දැකලා තියෙන්න ඕනේ. මේක වෙලා නිවන් දකින්නට වැඩිය මේක දකින්න නිවන් දැකපු කට්ටිය දෝ කියලා හිතෙනවා. ඒකයි අම්පිටි රාහුල සෝංශ මට මතක් කරේ ගිහි කාලේ මහත්යෝ මහානකම් කරන්න රහත් වෙලා ඉන්න ඕනේ. මේ මහාන වෙලා රහත් වෙනවා කියන කතාව ඒක පොයි. වැඩේ කෙරෙන්නම රහත් වෙලා තියෙනවා. ඒ තරම්ම මේ අවිද්‍යාව නැති කරන්නේ මේ සංස්කාර නැති කරන්නයි. එතකොට වෙන්නේ විඥානයාගේ අපි මෙතෙක් කල් ගිය අපේ පාර්ශව කරුවා නැති වෙන එක. ඉතින් එතකොට ඒ විඥානයාගේ ගෙවියම් ඒකට අනුග්‍රහ කරන එක නුගන සුවිකට අපි විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒ කොහොමද මේ හිත දැන් භාවනාවේ අරමුණේම ඉන්නකොට මේ කම්මැලිකම නීරසකම මතුවෙලා මෙන්න මේකට දැන් සතිය නෙවෙයි ඕන කරන්නේ අප්‍රමාදේ. මේකට ලෑස්තිලා ඉන්නවා. එතකොට බලනවා මේ හිත හරියට මේ ස්වයංවරයකට ගිය කුමාරයෙක් වගේ කුමාරිකාවන් රාශියක් ඉන්නවා. දැන් මේ කරගෙන ඉන්න වැඩි කම්මැලි කොයි කුමාරියටද අත දෙන්නේ කියලා. ආනේ ඒ කටයුතු දිහා බැලුවොත් අපි මේ වාගේ මේ අම්මට අප්පට සලකන රට ජාතිය වැඩ කරන පවුලේ වැඩ කර ඉඳනවා වෙනුවට මේ මගේ හිත මේ වගේ කඩප්පුලි කියන එක හොඳ නැහැ. අනිත් අසීරණ தත්වයකටපත් වුනොත් කොයි පණීද කියන එක මරණ මොහොතටම පස්සට දාන මිනිහට තමයි පෘථජ්ජනය කියන්නේ. භාවනා කරන එකනා මරණ මොහොතට ඉස්සරලා හිතට දෙනවා ඒ වගේ තඩමාරු අවස්ථාවල්. හිතට දෙනවා ඒ මුනි චිත්තක්ෂණය. හිතට දෙනවා ඒ අමාරුව මෙයා කේල් ගහකයිද පොල් ගහ කණ්ඩේයිද කියලා. ඉතින් අන්නේ දැක ගන්නා සුළු ගතිය තියෙනවා නම් යාට තේරෙනවා මේ විඥාණය ඊගාවට විඥානය නිසා පහළ වෙන නාම රූපයේ මූල කර්මස්ථානයේද නැත්නම් මේ ළඟ තියෙන වෙන සුන්දර වස්තුවක්ද කියලා තෝරා ගැනීමේ තේරීමේ කටයුත්ත මොනම යකාටවත් කල්ලාතෝ කියන්න බෑ. ඒක සංකතයක්. හැබැයි ඒක බොහොම ගොරෝසු වැඩක්. ඒක ඕනම කෙනෙකුට අල්ලන්න පුළුවන් හොම්බට දමලන්න වගේ ගොරෝසු වැඩක්. හැබැයි ඒක සිද්ධ වෙන්නේ පටිච්චසමුපාදයක් අනුව මේ අපි මුගන්නන ධර්මතාවයේ අනුව.
ඉතින් ඒ නිසා අන්න එක වෙන්න ඇරලා නැවත නැවතත් හිත පනිනවා ඒක මේ වෙන්න යනවා කියලා කියන සාතර වෙනවා කියන එක නෙවෙයි ඒක වෙන දෙයනේ. ආන්න ඒකට සූදානම් වෙලා භාවනාවට යනවා නම් සක්මණට යනවා නම් පරියන්කයට යනවා නම් දත්මදින්න යනවා නම් නාණ්ඩ යනවා නම් කෑම කණ්ඩ යනවා නම් පිණ්ඩපාත යනවා නම් ඒවා තුල කොච්චර අවදියක් තියෙයිද? දන්නවා මෙයා පිට පයින්නොයි කියලා. දන්නවා යනවායි කියලා ඒක තමයි බලන්න යන්නේ. ඉතින් එන නොගෙන් හිටපන්. නොගෙන් ඉඳලා කරන්න බෑ. මේ කරලා ඒ පණින් හැටි බලන්න ඕනේ. ආන්න මේ දේ තමයි බුදුහාමුදුරෝ අපිට ශික්ෂාවක් විදියට ප්‍රඥා ශික්ෂාවක් විදියට දුන්නේ. ඊට කලින් ටික නම් තිබ්බා ඉන්දියාවේ. සීල ශික්ෂාවක් තිබුණා, සමාධි ශික්ෂාවක් තිබුණා. මේකෙදී ඒ කෙනා පුදුමාකාර ට්‍රයිල් ඇන්ඩ් එරර් කියලා කියන්නේ. පොට්ට chance කියලා කියන්නේ. සූදු කෙලිනවයි කියලා කියන්නේ. ඒක වෙන්නර්ලා බලන්න හිටියොත් යාට තේරෙන්න පටන් අර ගන්නවා හරියට බලනවා නම් ඉස්සල්ලාම අහුවෙන්නේ ඒකේ හිත පිට ගිහිල්ලා එන රස්තියාදුවක් ගහලා එක්ක නිින්දකට වැටලා ආපහු එන වෙලාව තමයි මතක් වෙන්නේ. එතකොට චි අපරාදේ ලක්මන අතු ගාලා සිල් අරගෙන ගිහිල්ලා ලක්මන් කර හිටියා මේෙන් බලාපන්කෝ කොහෙදෝ ගිහිල්ලා. එනකොට පිටර වෙලා ගිහිල්ලා. එතෙන් පරියන්කිට ගිහලා ඔක්කොම කරලා ඒ හිතේ කිසිම චාරයක් නැහැ. මොනම සීලයක්වත් සලකන්නේ නැහැ. ඉතින් ඒක ලියන්නෙත් නැහැ. අපි හිතමු කොහොමද ලිව්වොත් ඉතින් ගුරුවරයා පණ්ඩිත ස්වාමීන් වහන්සේට ලිව්වොත් පණ්ඩිත ස්වාමීන් කියනවා එහෙම තමයි. එමෙ යනවා. දැන් එන්නේ කීකරුව ගෙදෙට්ටද අරමුණටද සත්සීයට කයටද පොඩ්ඩක් බලන්නකෝ. බලන්න බෑ. බලන්න බැරි මොකද පශ්චාත්තාපය. බලන්න බැරි මොකද Tamanට Taman ශාප කරගන්න. බලන්න බැරි මොකද මේ සද්දගෙන අපි එක්කන අසවලා ආත්ම දෘෂ්ටියෙන් කතා කරනවා. එහෙම නැත්නම් හිතනවා මේක නම් ඉතින් කවදාකවත් අන්තර් සම්බන්ධතාව හොයලා ගොඩ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක මානව මනසෙන් එහාට ගිය එකක් කියලා. ඉතින් මෙන්න මේ தত্ত্ব නැතුව මේ පරිශ්‍රණය කෙරුවොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ විඥාණය එකම අරමුණේ පවත්වාගෙන යනකොට එයා අපපතිට්ඨිත වෙනවා. එයා අනිදස්සන වෙනවා. එයාට අහු වෙනවා. එහෙම නැත්නම් කියනොනම් හොරමුලේ නායකයා දැන් කොටු වෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට ඒ හොරමුලේ නායකයා කුලියේ වායු දාලා හරි කමන්නේ ඒ පරීක්ෂකයාත් මරලා දානවා යාණ්ඩුවත් පෙරලනවා ඔක්කොම කරලා එයා තමන්ගේ මේ රහස් හෙලි නොකරගෙන සංවිධානයේ හෙලි නොකරගෙන ඉන්න කරගෙන යන වැඩ ටික ලෝක දේශපාලනේ ගත්තොත් ඔය එකම දේශපාලනයකටත් කරන්න බැරි දෙයක් තියෙනවා. ඒවා ඒ විදිහට කරන වෙනම කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් වලින් තමයි රාජ්‍යවල ඇති කරන්නේ නැති කරන්නේ ප්‍රවෘත්ති හදන්නේ ගෑනුන්ට එක එක මෝස්තර අඳවන්නේ නීති හදන්නේ සල්ලි අච්චු ගන්න ඔක්කොම ටික කරන්නේ. ඉතින් ඒහා සමාන බලසහිත මේ විඥානේ ඒක විඥානේ කියන මායාකාරයක් කියලා. ඔක්කොම සෝබන වැඩ කරලි වෙරලා යට අවශ්‍ය කරන නාම රූප පද්ධතියක් හදාන ඒකේ රජ වෙලා ඒකේ අයියා වෙලා කටයුතු කරන එක තමයි විඥානේ තියෙන්නේ. ඒ නිසා විඥාණයට එහෙම කරගන්න බැරි ඔද්දල් තඩමාරු වෙන වෙලාවේ හොඳට බලන්න හිටියොත් ඒ විඥානයාගේ ගෙවි යෑමත් එක්කම නාම රූප වල ගෙවි යෑමක් නෙවෙයි තිද්ද වෙන්නේ. මේ අනිවාර්යම විඥානයේ විසින් හදන්න හදන තොරණ විඥාන විසින් ගහන්න හදන මේ රැකට් එක පොඩ්ඩකට කලින් තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්නේ කොහොමද? අර පිට ගිහිල්ලා ආපහු හිතේන වෙලාවෙ නෙවෙයි. ඒක හොඳට පුරුදු කරපු කෙනාට තේරෙනවා ඒකට යන්න ඉස්සරලා හිත පිට යන්න ඉස්සලා නොදැනී යන්න ඉස්සලා නින්දට යන්න ඉස්සලා බය වෙන්න ඉස්සලා මේ මූල කර්මස්ථානයේ හොදපාලුවක් වෙනවා. මූල කර්මස්ථානයේ විරංජනයක් සිද්ධ වෙනවා. මූල කර්මස්ථානයේ පාවීමක් වෙනවා. මූල කර්මස්ථානයේ පිලුණු වීමක් වෙනවා. ඒ පිලුණු වෙනකොටම පිනුමක් ගැහුවා පැන්නමයා. ඉතින් එතකොට මේ මූල කර්මස්ථානයේ දිහා බලන්න ඕන එකට ප්‍රේම කරන අදහසින් විතරක් නෙවෙයි. මේක බලාන ඉන්නකොට දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකතේම සුදු වෙලා කියලා වගේ අර මූල කර්මස්ථානයේ එපා වීමක්, කම්මැලි වීමක්, නීරස වීමක්, අසරණ ගතියක්, පාළු ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ආන මේක දැකලා මේක වාර්තා කර ගන්න තරම් පුළුවන් වුණොත් යම්සි යෝගාවචරයකට එයාට තේරෙන්න පටන් ගන්නවා මේ විඥානීයකම දෝෂේ නෙවෙයි අවිද්‍යාවෙත් බලපෑමක් තියෙනවා මේ. තකතිරුකම, දන්නේ නැතිකම. එහෙම නැත්නම් මේක උත්සාහ කරලවත් නැහැ. චින්තාමේ වශයෙන්. කරලා වැරදිලා අතරමඟේ දාලා ගිහිල්ලා. එහෙම නැතුව ඉන්නවනම් තේරෙනවා කද්දාකවත් හිත පිට යන්නේ නැහැ. කල්ැතුව කියන්නේ නැතුව. කියලාම යන්නේ. ඒක නිසා කියනවා විපස්සනාවේ හදිසි අනතුරු නැහැ. විපස්සනා තියෙන්නේ කල්ැතුව කියලා කෙරෙන්නේ. ඒ නිසා ඒක ඒ
කියත් වැරදි කරද්දී මේක තියා බලාගෙන මනුස්සයා තුල සදාචාරයක් තියෙනවද? සදාචාර පිළිබඳ හැඟීමක් තියෙනවද? යට සදාචාරවාදයේ තියාන උතරින් එහාට යන්න පුළුවන්ද කිව්වොත් ඔටුවෙකුට යන්න පුළුවන් වෙයි ඉදි කට්ටක් කරා හිලක් කරා. නමුත් ඔය සදාචාරවාදයයි ලෝකමතයි ඔළුවෙන් තියාගෙන මනුස්සයෙකුට උතරින් එහාට යා ගන්න බෑ. උතෙන්ද අනේකත් ලොකු දෙයක් හැබැයි. ඒක නිසා නින්දා කළා කතා කරන්න නරකයි. උතෙන්ද ගිහිල්ලත් මේ හිත කියන එකේ කිසිම සදාචාරයක් නැහැ. මම ඊයේ මතක් කරපු විදිහට සංස්කාර වෙතින් දෙන ලණුවෙන් පමණක් සංස්කාර ඇඳලා දෙන චිත්‍රයෙන් පමණක් මේ ලෝකේ විනිශ්චය කරන මේ විඥානේ නැමැති මේ විනිශ්චයකාරයා කිසිම සදාචාරයක් නැති කෙනෙක්. ඒ නිසා එයා ඊගාට පණින්නේ හිවලේ රිලෙවෙක් වගේ කොයි අතරද කියන්න බෑ. අන්න ඒක දැන ගැනීමේ හැකියාව තියෙන එකම සතා මනුස්සයා. ඒත් නිකන් සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. උන්ට සීල ශික්ෂාවක් තියෙන, සමාධි ශික්ෂාවක් තියෙන, ප්‍රඥා ශික්ෂාවක් තියෙන කෙනාට බලන්න පුළුවන්. ඕම් බලාපන් ඔය කොච්චර උඹ දේවල් කරත් මේ අනුන්ගේ හිත නෙවෙයි උඹේ හිතපයි. මේක දිහා බලලා කොයි වෙලාවකාරී හිතාගන්න කොයි වෙලාවකාරී වටහා ගන්න එක තේරුණා නම් ඒ මනුස්සයාට ලෝක සත්‍යයන් පිළිබඳව ඇති වෙන කරුණාව, අනුකම්පාව, සිල් කඩන එකත් එකයි, සිල් රකින්න එකත් එකයි. සමාජයේ තියෙන එකත් එකයි, සමාජයේ නැති එකත් එකයි. කවුරුත් මෙතෙන්ට ගියාට පස්සේ ලදරුවෙක්. මේක පුදුමාකාර මේ පරිශ්‍රණය මිනිස්සේ කරාට ඒ මිනිස්සයා මානවය වෙනුවෙන් මේ කරන්නේ. මුළු මානව සංහතිය වෙනුවෙන් කරන්නේ. මේක තේරුම් ගත්ත පස්සේ තේනවා විඥානයේ විශ්ින් විනිශ්චය කරනවා ඊගාවට යන්නේ කොයි නාම රූපෙටද කියලා. ඒක නිසා ඒ යන නාම රූපේ මොන්න දේ වුණත් නාම රූප වල ඉච්ඡර වාසවිස නැහැ. විඥානේ මේක තෝරා ගැනීම හරහා එයාගේ මේ න්‍යාය පත්‍රේ ක්‍රියාත්මක කිරීම හරහා අපි නාස්ලනුවක් දාගත්ත මීහරෙක් බවට පත් වෙලා අපි අපේ ජීවන රටාව විනාශ කරගන්නවා. කාමයට ඇදෙනවා. මෙන්න මේ දැන් මේ පහළ වුණ මේ විඥානයේ නාම රූප දෙක විඥානියත් අලුත් වීමත් එක්කම අලුත් විඥානයක් විසින් ඇති කරගත්ත නාම රූපයක් පරණ විඥානයට දොස් කියන්නත් බෑ. තදේ විතං විඥානක් නෙවෙයි. එතන පහළ වෙන විඥානයක්. ඒ නාම රූප ඇති වෙනවත් එක්කම අපි හිතුවත් රූපයක් දැකලා හතෙකුට සක්මන් කරනකොට ආසාවක් ඇති වෙච්ච ගමන් ඒත් එක්කම අවිජින පය නැති වෙනවා. රූප දකින්න හැමතු වෙනවා. පොළවේ තියෙන වැලි මතක නැති වෙනවා. දකින්න රූපේ ඉදිරියට එනවා. කාය විඥානේ නැති වෙනවා. චක්කු විඥානයක් පහළ වෙනවා. දකින්නෙක් පහළ වෙනවා. එතකොට සලආයතනම පහළ වෙනවා. සලආයතනම පහළ වෙන්නේ අර තිබුණු මූල කර්මස්ථානට සම්බන්ධ අදහස කඩාගෙන ගිහිල්ලා බැට පැනලා හොරාට ඉස්සලා කේල් කන වැට පැනලා අනිත් පැත්තට යනවා. මේ අනගේ වෙලාවත් එක්කම මේ අලුතෙන් ඇති වෙච්ච මේ සලායතනේ අර තිබුණ එකේම පැවැත්මක් තදේවිතං ඒකමයි කියලා හිතන එක තමයි පෘථග්ජනය කරන්නේ. මොකද ඒ තරම්ම මේ දෙක අතර මේ ඊරා බුදියගත් එක තමයි දැන් උදේ නැගිට කියලා හිතන එක නේ සාධාරණේ. දැන් මේ කඩේට ගිය එක බඩුත් අරගෙන දැන් කඩේ ගිහිල්ලා එන්නේ ඒකම කියලානේ අපි සාමාන්‍ය හිතානේ ඉන්නේ. ඒකට කවදාකවත් ඌ වයසට යන්නත් බෑ මොකද ඒකමයි කියලා හිතානේ. ඒ වගේ එතන මේ සලායතන හැදෙන හැටි බැලුවොත් එහෙම ඉතින් මේ හැම පුද්ගලයාටම බුදුහාමුදුරන් වගේම හැම පෘථග්ජනයටම මේ වගේ සලායතන ඇති කිරීමේ ප්‍රභවයක් ඒ possibility එකක් ඒ probability එකක් විභවයක් හැම වෙලාවෙම තියෙනවා. ඒකට ඕන නම් manussත්වයේ කීයකි. ඒක කරන එක කොයි එකද කියන එක පරණ plan එකේ හැටියට න්‍යාය පත්‍රයක් හැටියට වෙනවද එනතම් වෙනකොටම ලේ පිට අල්ලන්න පුළුවන්ද කියන එක ආර්ය භාවයේ ශේක භාවයේ අශේක භාවයේ පෘථග්ජන භාවයේ වෙනස් වෙනවා. මේ සලායතන හැදෙන මේ ගතිය මේ විඥානයේ තියෙන දෙයක් විදිහට තමයි විඥානීය කරන මායාවක් විදිහට තමයි නැත්නම් විඥානයේ තියෙන ශක්තියක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ සලායතන හැදිච්ච ගමන් එතන අලුත් ස්පර්ශයක් හට ගන්නවා. ඉස්සලා තිබුණ ස්පර්ශ අපිට නැතිවීමෙන් දැනගන්න පුළුවන්. පරණ කසාදේ කටු ගෑවා දැන් දෙවෙනි කසාදයක් පටන් ගත්තා. අලුතෙන් බැඳීමක් හරිනේ. ඒ ස්පර්ශයත් එක්කම ආසාවක් තමයි හටගන්නේ. මොකද අර තිබුණ එකට තිබුණ ද්වේෂය නිසා. Taman කරගෙන ගිය වැඩේට තිබුණ නීරස කම්මැලිකම නිසා අලුතෙන් එන එක මල හොන්තුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණත් කමක් නැහැ. තිබුණ දේ නීරස නිසා ඊගාවෙක අල්ලනවා. ඒක නිසා ඊගාවෙක අල්ලන්නේ තියෙන එකට ද්වේෂය නිසාද අල්ලන එකට තියෙන ප්‍රේමයේද කියන එක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ද්වේෂය නිසාම
මේකේ නොදකින් කියන ගතිය නිසා ඊගාවට එන එක ඒ වගේම කක්කාවක් වුණත් අල්ලනවා. ඒකේ ඒ තරම්ම සුව දෙන තැප දෙන දෙයක්ම නෙවෙයි අල්ලන්නේ. ඒ තරම්ම මේ හිතේ ඒ වෙලාවේ ගන්න විනිශ්චය මොකාටවත් වග වෙන්නේ නැති එකක් තියෙන. හරියටම මේ කලබල තියෙන වෙලාවේ මේ රජය ගන්න විනිශ්චය ඒව ගන්නේ තන්නේ කර තමන්ගේ ඒ මතය තහවුරු කරන මමයා ලොකු වෙන්න හදන මිසක් මේ ජනතාව බලන්නවක්වත් එහෙම නැත්නම් මේ අනුකම්පාව පලාතක නැහැ. ඒක පිළිබඳව හිතාන ඉන්නවන මිනිස්සු මේ ජනනායකයෝ මේ ඉන්නේ අපේ වැඩ ටික කරලා දෙන්න කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ රාජා භවතු ධම්මිකෝ කියලා ප්‍රාර්ථනා කරලා ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ තියෙන වෙන න්‍යාය පත්‍ර. විඥානෙත් ඒ වගේ තමයි. ඒ නිසා මේ රාජ්‍ය නායකයන් බනින්න ඕනේ නැහැ. තමන්ගේ විඥාන දිහා බැලුවොත් පේන්න පටන් ගන්නවා මේ චිත්තක්ෂණයම ඒ නාම රූප වෙනවා, සලආයතන වෙනවා, පස්ස වෙනවා, වේදනා වෙලා තණ්හා ඇති කරනවා. තණ්හා ඇති කරන ප්‍රධාන හේතුව එකම අරමුණක එක ඉරියව්වේ එක විදියට ඉන්නකොට ඇති වෙන කම්මැලිකම. ඉතින් මේකද සංසාරේ සම්පූර්ණ ගැටේ තණ්හා පැත්තෙන් බැලුවොත් ඕක තමයි ගැටේ. ඒක තමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. පුළුවන් නම් ඔය එක ඉරියව්වෙම හිටපන්. පුළුවන් නම් ඉන්න ගමන් දැනගනින් මේම ඉන්න බැරි වෙන විදිය පුදුම තල්ලු අපොදුම මේ මෙහෙයුමක් තියෙනවා. ඉතින් අපි ඊයේ කෙලෙස් ඇති වෙන පැත්තෙන් ඔය තෙන්ට යනකම් ආවා. ඒ කියන්නේ තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ඇති වුණාට පස්සේ අපි අර මේ මූල කර්මස්ථාන නැත්තම් ඉරියව්වේ ඉන්න එකට තියෙන කොච්චර තරහද කියනවනම් අර තණ්හාව ඇති කරන අලුතෙන් ඇති වෙච්ච තණ්හාව උපාදාන කරන අල්ලා ඉඹ ගන්නවා බදා ගන්න. ආලිංගනය කරනවා. කොරෝනා තියෙනකොට නම් කියන කරන්න එපයි කියලා. කරනවා. මොකද ඒ තරම්ම මූල කර්මස්ථානේ එපා වෙලා. ඉතින් ඒ උපාදාන කරනකොටම එයා අලුත් භවයක් හදා ගන්නවා. අප්පා අර මිනිස්සයා නම් එපා. ඒ ගන්න බෑ, පෙන්වන්න බෑ. අලුත් තත්ත්වේ මොකද්දෝ අපි වෙන ভাইබ්‍රේෂන් එකට යනවා, පැරඩයිම් shift එකක් වෙනවා. ආන්න ඒ භවයේ ඇතිවීම මේ අරමුණේ කොහොමද කියන්නේ? හිත පිට යන චිත්තක්ෂණය පාස භවයේ වෙනස් වෙනවා. හිත නැවත ගන්න අරමුණකට ගන්න පාස වාරය පාස භවයේ වෙනස් වෙනවා. ඒක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකයි. ඉතින් අටුවචාන් වහන්සේ හිතන්නේ මේ භවයේ වෙනස් වෙනවයි කියලා කියන්නේ මේ භවයෙන් ඊගාව භවයට යන්නේ කියලා. එහෙමත් අර්ථයක් නැත්තේ නෑ. එහෙමත් අර්ථයක් තියෙනවා. නමුත් මේකෙන් පේනවා මේක දන්නවනම් මේ භවයේ වෙනස් වීම මේ සතිය තියෙන මේ භාවනා කරන කෙනාට තියෙනවා මෙයාට පුංචි හැකියාවක් එනවා. එහෙමනම් මම මේ යාන්ත්‍රණේ බලාගෙන ඉන්න ඕනේ. කවුරුත් භවයේ හදලා දෙන්නේ නැහැ. මෙතනයි මේ භවයේ හැදෙන්නේ. ඒ භවපච්චය ಜಾති ඊට පස්සේ ඉතින් මේ මිනිස්සයා අලුත් කල්පනාවල් සහිත අලුත් වචන සහිත අලුත් කර්මාන්ත සහිත අලුත් ජීවන රටාවක් සහිත කෙනෙක් පාටපත් වෙනවා. ඒක වාර ගන්න වැඩි වෙන්න ඒ විදිහට පටලනක වාර ගන්න වැඩි වෙන්න ඒක රටාවක් තියෙනවා. ඒ අනුව මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව දිගේ 아무තු භවයක් හදාගන්න පටන් ගන්නවා. ඉතින් ඒ හදන භවයත් අර අරමුණ වගේම ටික වෙලා ගියපා වෙනවා. ඒකේ හේමයි දිගට හොඳට තියෙයි කියලා තමයි පළවෙනි ගෑණි අතැල්ලා දෙවෙනි ගෑණි ගන්නෙ. කයි ගෑණි අතැල්ලා හොටු ගෑණි ගන්න. කොයි ගෑණි ගත්තත් ඔච්චර තමයි. මැනිකේ වුණත් එක විදියයි, නෝනා වුණත් එක විදියයි, කවුරු වුණත් අපට වදේම තමයි. හැබැයි මැනිකෙත් එක්ක ඉන්නකොට ඉන්නවා නෝනා හොඳයි කියලා. ආන්නේ මාරුව තමයි මිනිස්සු සාධාරණීකරණය කරන්නේ. පත්තරවලක් තියෙන ඔච්චරයි, රේඩියෝ එකේ තියෙනෙත් ඔච්චරයි, ටෙලිවිෂන් එකේ තියුබෙත් ඔච්චරයි, කවුරු කණ්ඩ කරලා රහතක් කිව්වත් ඔච්චර තමයි. වෙන මොකක්වත්ම උතන් නැහැ. ඉතින් ඒ නිසා මේ අල්ලාගත්ත අරමුණත් නැත්නම් අලුත් භවයත් අර වාගේම කම්මැලි වෙනවා. ඉතින් ඒ අච්චර වියදම් කරලා ගත්ත මේකත් ජාතියට, ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙනකොට මේ මිනිස්සු ඉස්සాత බැඳගෙන අයියෝ බලන්නකෝ මෙච්චර අමාරුන් උපයාගත්ත දේ මෙච්චර ඉක්මනට ව්‍යාධියට, ජරාවට, මරණයටපත් වුණා නේද කියලා ඒ මිනිස්සයා අර මේ මූල කර්මස්ථානයේ අමතක කිරීම නිසා ඒ කතන්දරේ වහලා දාපු හැටි ඒක දිගේ යන්න තිබුණ පෙත මාරු වෙච්ච හැටි මතක නැහැ. අලුතෙන් මෙච්චර ආශාවෙන් බාරගත්ත දෙත් මෙච්චර ඉක්මනට වෙනස් වෙනවනේ කියලා ඉතින් කන්න බඳන් ගහගෙන අඬනවා. කාටද අඬන්නේ? ඒ වාගෙම තවත් අමනේකට. කාටද ගිහිල්ලා මේ උපදෙස් ඉල්ලන්නේ? ඒ වාගෙම අමනේකට. කවුරුවක්වත් නැහැ ඕකේ එන්න මම කියලා දෙන්නම් ක්‍රමයේ කියන්න කෙනෙක් නැහැ. මොකද හැම කෙනාම ඒ සූදුවේම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ
හැම වචනයකම හැම කර්මාන්තයකම හැම ජීවන රටාවකම අපිට අවස්ථාවක් තියෙනවා හරි පැත්තට ඕනනම් දාන්න. ඒක තමයි ඒක කොහොමද කියනවා උඹ කරපු ඔක්කොම වැරදි වලට සමාව දෙනවා. අලුතෙන් හදන්න පුළුවන්. ඒක කවුරුත් විනිශ්චය කරන්නේ නැහැ. ඒක උඹේ තියෙන තීක්ෂණ යෝනිසෝමනසිකාරයෙන් එහෙම නැත්නම් කල්පනා ඥාණයෙන් ගන්න පුළුවන්. හැබැයි බබු ඒක ප්‍රාර්ථනා කෙරුවට හරියන්නේ නැහැ. කරලා උඹ කරපු ඔක්කොම පව් සමයි අලුතෙන් කරන්න පුළුවන්. ආන්න මේ දේ දෙන්න දැනට නායකත්වයේ තියෙන අය කැමති නැහැ. දැනට රාජ්‍ය නායකයෝ හෝ ආගමික නායකයෝ කැමති. ඒගොල්ලෝ කියන නෑ නෑ අපෙමුත් අවසර ගන්න ඕනේ. එහෙම කරන්න බෑ. එයාට මේක අවසර දෙන්න බෑ කියලා. එතන ਸਰබලධාරී දෙයන්නාංශික තීන්දුව කරයි කියලා. කරලා අර මිනිස්සයා වට්ටන එක තමයි කරන්නේ. ඒ මිනිසයාගේ තියෙන ඒ ප්‍රභවය කරන්න පුළුවන් ගතිය වට්ටන එකමයි කරන්නේ. ඒක නිසා ඒ වෙලාවේදී යා මේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳලා හිටියොත් රාජරාජ අමාත්‍ය තිත්‍ය සංඝාතකයන්ට එක්ක හිටියොත් අර උපේපු දේත් ආපහු යනවා. ආපහු වැටෙනවා. ඉතින් මෙයාට පුළුවන් නම් සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝමනසිකාරේ පතිරූපදේශ වාසයේ වගේ මේ වැඩේම කරන පිරිසක් ගාවට හිටියොත් එහෙමනම් තේරෙන පටන් ගන්න ඔයක උච්චර අමාරු නෑ. හරියට අර අරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා, ශූන්‍යාකාරගත වෙනවා වගේ මේ ඇති වෙන පසුබිමට අවශ්‍ය කරන ඒ දරුවෙක් වදනකොට කිරියමවරු දීලා වින්න බුම්බ කෙනෙක් දීලා දරු ගැබ පෝෂණය කරලා දරුවෙක් වදනවා කියන එක ඒක වෙන කලාවක් තියෙනවා. ආන්නේ ඒ ටික තමයි අපි යෝගාවචරයක උපස්ථාන කරන්නේ. ඒක තමයි අපි අනුග්‍රහ කරන්නේ. කරමින් ඉන්නකොට ඒ අවිද්‍යාවේ ඉඳලා මේ ගෙවම් කරගෙන යන ගතියත් එහෙම නැති වුණොත් අවිද්‍යාව පාස චිත්තක්ෂණ පාස අවිද්‍යාව වැඩිමින් මේ විඥානයේ තමන්ගේ බලය තහවුරු කරන හැටිත් ලෝකේ ඉන්න කූටම නායකයාගේ වගේම හැම කෙනෙක්ගේම සිද්ධ වෙනවා. ඉතින් ඒක Taman දැනගෙන වැඩ කරනවා නම් එයාට ਸਰබලධාරී සතුටක් ඇති වෙනවා මේ සියලු දුක් මම නිසාමයි. කිසි කෙනෙක් කරන දෙයක්වත් කවුරුත් කරපු දෙයක් නෙවෙයි මේක මම විශ්ින් හදා ගන්න ලද්දක්. ඒ නිසා අපිට පුදුම ආශාවක් තියෙනවා මට දකින්න ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. අපි කැමති නෑ මේ අපේ හීනේ කඩලා කවුරුට ඇවිල්ලිවල මේ අනම්මනම් කියනවා. ඒතියෙදි තමයි මේ බණ කියන්නේ. ඒතියෙදි තමයි මේ කොරෝනා තියේදිත් බණ කියන්නේ. ඉතින් සමහරෙකුට ඇහෙනවා. සමහරෙකුට එලෑස්තිලා ගියොත් ඇහෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ අවිද්‍යාව කියන එක ඒ තරම්ම බරපතල ඝන බහල හයිය එකක් නෙවෙයි. එතන වෙනස් වෙන එකක්. දන්නවනම් අවිද්‍යාව කියන මෝහ පටල කිය. ඉතින් මේ මෝහ පටල සංසාරය පුරාගෙන අපිට තමයි අපි රැයට කරේ තියන බුදිය ගන්න හෙට උදේ පාන්දර නැගිටලා බලනවා ඒ සෙට් එකම තියනවාද කියලා. ඒක එහෙම වුණොත් එහෙම අපිට හරි අප්සෙට්. ඉතින් මේ හැම මෝහ පටලයක්ම මේ මිච්ඡර කල්පකන හැච්ච එක සති චිත්තක්ෂණයෙන් කඩනවායි කියලා පණ්ඩිත ස්වාමීන් කියනවා. ඒ සියලුම මෝහ පටල එක සති චිත්තක්ෂණයෙන් කඩනවා. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආයේ මෝහ පටල. ආයේ ඉඳලා හිටලා සති චිත්තක්ෂණ කියලා හිතන්නේ සති චිත්තක්ෂණ දිගට යනවායි කියලා. එතකොට තේරෙන පටන් ගන්නවා මෝහ පටල හරියට පාසි බැඳිච්ච වතුරක වතුර කලයක් ගන්නකම් පාති ඈත් වෙලා තියෙනවා. ගත්ත ගමන් ආයේ එකතු වෙනවා. ආයේ වැහෙනවා. ඉතින් නිතර වතුර ගන්නවනම් ආපහු එකතු වෙලා ඒ පදාසේ වැහෙන්න තියෙන ඉඩ අඩුයි. ඉතින් යෝගාවචර කරන්නේ අන්න ඒ වගේ දෙයක් ඒ නැවත පාසි සල්විනියා හැදෙන්න තියෙන ඉඩ නතර කරලා අර හදාගත්ත ඉඩ දිගටම පවත්වාගෙන යනවා. ඉතින් ඒ පවත්වාගෙන යන්න නැත්නම් මේ නික්ලේශී භූමියක් නැත්නම් ക്ഷേම භූමියක් එහෙම නැත්නම් දූපතක් හදාගන්න පුළුවන්කම තිබීමම නිවන් දැක්කා වගේ. නිවන් තාම දැකලා වැඩ ගොඩක් තියෙනවා. මේ අපි මේ විශාල වැවේ එක තැනකයි මේ යඩ වතුර හොඳට තියෙනවා පාසි තිබුණොත් අයින් කෙරුවොත් ගන්න පුළුවන් කියන එක දැක්කේ. ඒක හරියට කස්ලෝ තලියක් පරණ වෙච්ච එකක්. මේක කස්ලෝ නෙමෙයි මේක රත්තරන් කියලා එක ඉදිකටු පාරෙන් කියන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ඒක සුද්ධ කරන්න කල් යනවා. නමුත් ඒ කාලේ කෝක වුණත් ඒක රත්තරන්ම තමයි. ඒ පාදේ අයින් කෙරුවත් නැතත් යට වතුර තියෙනවා. ආන්න මේක සතුට ඇති වුණාට පස්සේ ඒකට කියනවා පුබ්බේකෝ මේ ගිය ධම්මට්ටිති ඥානං පච්චා නිබ්බාණං. ඉස්ලාමයේ ධම්මට්ටිති ඥානෙ පහළ වෙන අපිට තේරෙනවා මේ සතියෙන් ඔබ ගමනක් කරන් යනවා කිය. ආන්න ඒක තේරුණාට පස්සේ ඊට පස්සේ මේ මනුස්සයාට ආයේ කවුරක්වත් උල්පන්දන් දෙදී ඉන්න ඕන කමක් නැහැ. කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වගේ දුරස්ත වැඩ පිළිවෙලකින් එහෙම නැත්නම් කාට හරි
මේ නේවාසික වැඩමුළුවකින් හරි යාට විශ්වාසයක් ඇති කරලා දෙන්න මේ උඹ ළඟ තියෙන වතුරේ පිට තියෙන පාසි මට්ටම කෝක වෙතත් පිරිසුදු වතුරක් තියෙන. උඹේ කස්තලිය කස්ලෝ තලියක් නෙවෙයි. දඹරතරන්. ඔය පිට තියෙන මල කඩක් තියෙන. ඔබට හූරලා බලපන් කොතලින් හීරුවත් එකයි. බුදුරජාණන්සේ සඳහන් කරනවා මහමුදට කවුරු කොතනින් ඇඟිල්ල ගහලා දාගත්තත් ලුණු රස තියෙන. හැම තැනම තියෙන විමුක්ති රසය. අන්නේ විමුක්ති රසයේ මතුවේන්ට නැත්තම් දියුණු වෙන්න සමුදේ රසයේ තේරුම් අරගෙන අරමුණ තේරුම් ගන්න සමුදේ තේරුම් ගන්න විමුක්තිය කියන්නේ මෙතන ඉතින් Nirodhe තමයි. සඳහායි මේ දවසේ ධර්ම දේශනාව අපි වැය කරේ මේ තේරුම් ගත්තා වේවා තේරුම් අරගෙන ඒ තමන් කරගෙන යන භාවනා ටිකක් සුද්ධ පවිත්‍ර කරගෙන මේකට සූදානම් මනසකින් අප්‍රමාදයෙන් ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අමරනාත් බාරයි මයික් එක. අමරනාත් දෙවියන්ට පින් දීලා පුණ්‍ය අනුමෝදනා කරන්න ඉස්සෙල්ලා විශේෂ මතක් කිරීමක් කරන්න තියෙනවා අමරනාත්. අද අපි විශේෂ පින් පැමිණීමක් කරන්න අදහස් කරනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ මෞතුමිය වෙත. ඇය මේ ලෝකෙට ජනිත වෙලා තියෙන්නේ පහුගිය 7 වර්ෂ ආරම්භයේ. වසර 89ක් විතර ආයු විඳලා 1990 අප්‍රේල් 17 වෙනිදා තමයි සිහිනුවණින් යුක්තව ජන්මාන්තර ගත වුණේ. ඉතින් මේ මෙතුමියට පින් අනුමෝදන් කරන්නේ සාමාන්‍යයෙන් අපි සිංහල අවුරුදු දවස් වලට පැවැත්වෙනවා අපේ භාවනා වැඩසටහනක් නිස්සරණ වනේ. ඒක සංවිධානය කරන්නේ අපේ ඊෂා සූර්යප්පෙරුම අපේ දායිකාව අපේ කල්යාණ මිත්‍රවරිය. ඉතින් එතුමියට මේ පාර මේ අවුරුද්දේ මේ වැඩසටහන පවත්වන්න බැරි වුණා මේ කොරෝනා වසංගතය නිසා අපේ වැඩසටහන් අවලංගු කෙරුණ හින්දා. ඒත් එතුමියට මතක තිබුණා අපි මේ පුණ්‍යානුමෝදනාව කළේ නැහැ කියලා. ඉතින් මට මතක් කරා මේ අවස්ථාවේදී අද වගේ දවසක මේ පුණ්‍යානුමෝදනාව කරොත් හොඳයි කියලා කතා කරලා. ඉතින් මම හිතනවා අද වැදගත් දවසක්. අද අපි මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නයි සූදානම්. ඉතින් මෙතුමියගේ නමින් කිව්වොත් බ්‍රාහ්මණ රාළලාගේ චන්ද්‍රදාස් බ්‍රාහ්මණ රාළලාගේ නිකන් බොරු කියන්නේ ඉන්නේ හරිද? චන්ද්‍රදාස් බ්‍රාහ්මණ රාළලා හේ. චන්ද්‍රදාස් බ්‍රාහ්මණ රාළලාගේ බණ්ඩාර මැණික් තමයි මෙතුමියගේ නාමය. හැබැයි මෙතුමියට අම්මා කියලා අමතන කට්ටිය 10 දෙනෙක් ඉඳලා තියෙනවා තමන්ගේ තුරුල්ලේ නිවහනේ සෙවනේ ඉඳලා හදාගත්තා. මේ වෙන විට 9 දෙනෙක් මං හිතන්නේ තාම ජීවතුන් අතර ඉන්නවා. ඔය පවුලේ බාලම පිරිමි දරුවා තමයි මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. අපි අහලා තියෙන විදිහට බොහෝම පින්පාට පෙනුමැති අනුන්ට බොහොම උපකාර කිරීමට කැමැති බුද්ධිමත්ව තමන්ගේ දරුවන්ගේ පින්වන්ත දරුවා කරපු යහපත් පෞල් ජීවිතයක් ගත කරපු කුල කාන්තාවක්. ඉතින් ස්වාමීන් වහන්සේ කුඩා කාලේ දඟෙක් නිසා එතුමියට මං හිතන්නේ ගොඩක් කරදර තියෙන්නේ නැති. දැනුත් කියන්නේ දඟක් ටිකක් ඕනෑ කියලානේ අපිටත් ඒක නිසා. ඉතින් අද අපි කාටත් නිස්තරණය පිණිස කටයුතු කරන සරණ වෙන පිහිට වෙන ගරු ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මහා සංඝයා වහන්සේලා පිරිසකුත් උපාසක පිරිසකුත් ළඟ තියාගෙනයි මේ අපිට කතා කරන්නේ. දායක දායකා කාරකාදී පිරිසකුත් කල්යාණ මිත්‍ර සමූහයකුත් දුරස්තව නමුත් ළඟින් ඉඳගෙන වගේ එකතු වෙලා ඉන්නවා. අද වෙසක් පුරපසළොස්වක පොහොය දවස. මේ ආකාරයට තමන්ගේ මෑණියන් වහන්සේ සිහි කරලා පින් දෙන්න ලැබීමම ඇයගේ පින්වන්ත කමක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් අපි නමින් සිහි කරලා මෙතුමියටත් ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පියතුමන්ටත් අප සියලු දෙනාම රැස් කළ මේ පින් අනුමෝදන් කරමු. එතුමියගේ භව ගමන යහපත් වෙලා වහවහ නිවන් සුව පිණිසම මේ පින් හේතු වේවා කියලා අදිස්ථාන කරගෙන මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට යමක් පවසනවා නම් මේ මොහොතේ පවසන්න. ඔය ඇත්තටම අපච්චිත් මතක් කරපේක හොඳයි. මොකද 89ක් නෑ කොහොම හරි උපන්දිනේ හේමන්ත වරද්දාගෙන තියෙනවා. ඉතින් එහෙම වරද්දන්න දෙන්න බෑනේ. අපච්චි පිටලා තියෙන 1901 අම්මා 1913 අපේ කේමනන්ද ස්වාමීන් ඉපදිච්ච අවුරුද්දේ අම්මා ඉපදිලා තියෙන්නේ. ඥානාරාම ස්වාමීන් ඉපදිච්ච අවුරුද්දේ අපච්චි ඉපදිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඉඳලා
90 තමයි අම්මගේ අභාවයේ සිද්ධ වෙන්නේ මම උපසම්පදා වුණේ. ඊට පස්සේ අවුරුදු 30ක් ගත වෙලා තියෙනවා. මම උපසම්පදා වෙනකොට අම්ම නැහැ. හැබැයි පැවිදි ස්වරූපේ දැක්කා. පැවිදි ස්වරූපේ දැක්කා සැරයක් දෙසරයක් විතර වැඩි. මොකද මම මේ වාගේ තමයි එන්න දුන්නේ නැහැ. මම මේ දකින්න එන්න දුන්නේ නැහැ. ඒ වුණාට පැවිදි වෙනකොට ඒ නොවේවා කියලා හිතුවට පැවිදි වෙලා දැක්කට පස්සේ සම්පූර්ණ වෙනස් වුණා. පැවිදි වෙලා ඒක නිකන් විහාර මහදේවි වගේ මාතෘත්වයෙන් ලොකු ඇත්තටම සතුටක් ඇති වුණා. ඒක නිසා ඒක පැත්තකින් මම සතුටු වෙනවා. හැබැයි ඒ ඉස්පිතාලේ ඉඳලා තියෙනවා හොඳටම මේ කොමා එකක මට පණිවිඩය හම්බුනේ නෑ. 90 තමයි ඔය කටයුතු වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මට පේන්නේ අවුරුදු 20ක වගේ කාලයක් මට පේන්නේ බලනකොට ඉලක්කම් බලනකොට 30ක් වෙලා. 90 ඉඳලා බලනකොට 30ක් වෙලා තියෙනවා. ඉතින් මේ ඊෂට තමයි ඔය ඊර්ෂ්‍යාවක් හිතලා තියෙන්නේ මේක කරන්න ඕනයි කියලා. අපි අවුරුදු ගාණක් ඇත්තටම අපච්චිටත් අම්මටත් දාන දුන්න තික මේ බන්දලේ හාමුදුරුවෝ දැන් ඔය ඇති කියලා. මොකද දිගින් දිගට දාන දෙන්න යන්න එපා. මේ අවුරුදු 10ක් විතර කෙරුවට පස්සේ අම්මා ඉන්න කාලේ අපච්චිට දාන දෙන්නේ කෙරුවා. ඊට පස්සේ අම්මා එක නතර කරා. ඊට පස්සේ අම්මා නැති වුණාට පස්සෙත් අපි එහෙම කරන්න ගියා. ඉතින් අද මේ කරන්නේ වේවිසේත ಜಾති පිංකමක්. ඒකට මොකද සම්බන්ධ වෙන හුඟ දෙනෙක්ගේ පිටවඳ මුදිතාවක් ඇති වෙලා තියෙන වෙලාවක්. ඉතින් අම්මා 90 ඉපදිලා කොහරි ඉපදිලා ඉන්නවනේ හොඳ ළමිෂ්‍යක් වෙලා ඇති කියලා. ළමිෂ්‍යකුත් නැහැ 30ක අවුරුදු 30ක කෙල්ලෙක් වගේ ඇති කියලා මට හිතෙනවා. ඉතින් මම යන තැන හැම තැනම බලනවා මේ අපච්චි නම් දැන් අවුරුදු 77. එතකොට ඊට අවුරුදු 13කට ඉස්සෙල්ලා 43යි. ලොකපච්චි 70යි. ලොකපච්චි මේ අපි දකින්නකොට හිටපු අයස වගේ දැන් ආයෙ ඇවිල්ලා ඇති. මං කියන්නේ පුනරුත්පත්තිය කියලා එකක් තියෙනවා නම් ඊගා වෙනවා නම් ඉතින් මම යනකොට බලනවා hina වෙලා කට්ටියට නිකන් අර අම්මා වගේ hina වෙලා මම දිහා බලනවා තාම හම්බුනේ නෑ මට. හැබැයි හම්බ වෙයි කියලාත් මට හිතෙනවා. මොකද කොහේ හිටියත් සන්තෝෂ වෙන්න පුළුවන් නේ. මම එදත් සන්තෝෂෙන් හිටියේ අදත් සන්තෝෂෙ හිටියේ. ඒ නිසා මේ හේමන්ත අපේ පවුලේ එකෙක් වගේ. ඌට තමයි ඕනකම තියෙන්නේ. ඉතින් මම හේමන්තට වැරදි කෙරුවට කමන්නේ නැහැ. මම ඉතින් සමාවක් දෙනවා, ස්තුතිත් කරනවා. මේ සිද්ධිය ඇති කරාට ඉතින් මම එහෙම හිතලා නෙවෙයි මං කිව්වේ අර ඉස්සලා දවසේ අර මේ කමල් මහත්තයාගේ ආමංගල සිද්ධුණා අපි මේ මට දානින් පස්සේ කාට හරි ඒක ඩෙඩිකේට් කරමු කියලා. එතකොටම වගේ ඊෂට මේ අදහස ඇවිල්ලා තිබුණා. ඉතින් මේක බොහොම වටිනා බොහොම මුදිතාවෙන් කර යුතු දෙයක්. ඉතින් මමත් ඒකට පැත්තකින් සම්බන්ධ නිසා මම විරුද්ධ නෑ කියන්නයි මම මේ කතා කරන්නේ. ඒක කෙරුවට මගේ විරුද්ධත්වයක් නෑ. ඉතින් අපි අමරනාත් මයික් එක දෙමු. මේ අදහසින් යුක්තව මේ වාගෙම හැම කෙනාගේම අම්ම හැම කෙනාටම ලොකුයි. ඒ සියලු දිනාටම ඥාතින් වෙනුවෙන් පින්පමුණමු කියලා මම අමරනාත්ගෙන් ඉල්ලා හිටනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ අපේ ගුරු ස්වාමීන් වහන්සේගේ දාබර මෑණියන් පියාණන් ඇතුළු අප සියලු දෙනාගේම මෑණියන් පියාණනුත් අද මේ දුර්ලභ බුද්ධෝත්පාදයේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දවසේ එදා ඉඳලා ඒ බුදුරජාණන් වහන්සේගේ මුදුන් මල් කඩවන සතිය අපිට අරගෙන ආපු සියලුම සත්වයින්ට ළඟ ඉන්න දුර ඉන්න පෙනෙන නොපෙනෙන මනුෂ්‍ය අමනුෂ්‍ය සියලුම සත්වයින්ට මේ අපි ඇති කර ගන්නා ලද ධනාත්මක කම්පන වේග බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒ සියලු දෙනාට මේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අභිලාෂය ඇතුව අපි ඒතාවතාදී ගාථා සජ්ජායනා කරමු. සිතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්